සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දිතෙල ඔබ සුවෙන් තබයි. ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනය කපු අධිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම කසුන් සේනානායක ප්‍රථමයෙන් අවධානය දවසේ තතුරගත් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. දිවයිනේ සියලු පාසල්වල 10 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා පන්ති හෙට සිට ආරම්භේ. COVID-4 වන රැල්ලක් පිළිබඳව සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීම්. ඉහළ යන ඩෙංගු ව්‍යාප්තිය පාලනයට හෙට සිට විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක්. දිවයිනේ ප්‍රදේශ රැසකට වර්ෂාව තවදුරටත් නායාම අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේ. ඕස්ට්‍රේලියාවේ කොවිඩ් එන්නත්කරණය 80% ඉක්මවයි. දිවයින පුරා සියලු පාසල්වල 10 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ශ්‍රේණී හෙට ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ මේ වන විට පාසල් ආරම්භ කිරීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බවයි. කොවිඩ් වසංගත ව්‍යාප්තියත් සමග මෙරට සියලු පාසල් පසුගිය වසරේ මාර්තු මාස වසා දැමීමටයි පියවර ගත්තේ. කෙසේ වෙතත් කොවිඩ් වසංගත ව්‍යාප්තිය යම් තරමකට පාලනය වීමත් සමග වරින් වර පාසල් ආරම්භ කිරීමටද අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගනු ලැබුවා. එහි පළමු පියවර ලෙස දිවයින පුරා සියලු පාසල්වල ප්‍රාථමික අංශ පසුගිය මාස 25 වනදා ආරම්භ කෙරුණා. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග ඉලක්ක කරගනිමින් 10, 11, 12 සහ 13 ශ්‍රේණි අධ්‍යයන කටයුතු සඳහා ආරම්භ කිරීමට කොවිඩ් මර්ධන කමිටුවෙන් ලැබුණු නිර්දේශවලට අනුව මෙලෙස පාසල් විවෘත කරන බවයි. දිවයින පුරා සියලු පාසල්වල සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ශ්‍රේණි හෙට ආරම්භ වීමට සමගාමීව පාසල් පිරිසිදු කිරීමේ වැඩසටහන් අදත් ක්‍රියාත්මක කෙරුණා. ඒ දෙමාපියන්ගේ ගුරුවරුන්ගේ සහ සිසුන්ගේද සහභාගීත්වයෙන් එම හැම ශිෂ්‍යයෙක්ටම අවකටම නද්දීම මාර කර තිබෙනවා. ඒ අනුව රටේ පාසල් වල විශාල ප්‍රමාණයක දරුවන්ට ඉක්මනින් පාසල් ජීවිතය ආරම්භ කරන්න අධ්‍යාපන කටයුතු දායාද කරන්න මේ වැඩපිළිවෙල ශක්තියක් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ අනුව මෙලෙස පාසල් ආරම්භ කිරීමත් සමග පාසල් තුලදී මුහුණු ආවරණ පැළඳීම, දෑත් විෂබීජ හරණය සහ සිසුන් අතර දුරස්ථභාවය පවත්වා ගැනීම යන සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීම අනිවාර්ය වනවා. විශේෂයෙන්ම දරුවාට හෝ නිවසේ සිටින කෙනෙකුට යම්කිසි සෙම්ප්‍රතිශාල රෝග ලක්ෂණයක් පෙන්වනවා නම් තත්ත්වයක් පෙන්눔 කරනවා නම් ඒ COVID-19 රෝග තත්ත්වය වෙන්න පුළුවන්, නොවෙන්නත් පුළුවන්. නමුත් ඒ තහවුරු කරගන්න තුරු විශේෂයෙන්ම දරුවන් පාසල් යැවීමෙන් වැළකීම ඉතාම වැදගත්. ඒ ප්‍රධාන වශයෙන් දරුවාගේ සෞඛ්‍ය තත්ත්වයට සහ සමාජයේ සෞඛ්‍ය තත්ත්වය කියන කාරණා දෙකටම බලපාන. විශේෂයෙන්ම ඔවුන් අනවශ්‍ය ලෙස රෝග ලක්ෂණ පවතිද්දී පාසල් යවුවතින් ඔවුන් සමහරට පාසලේදී ගිහිල්ලා ක්‍රීඩා කරලා සෙල්ලම් කරලා මහන්සි වෙන්න පුළුවන්. එවැනි තත්ත්වයක් ඇති වුණොත් ඔවුන්ට ඒ සංකූලතා ඇතිවීම හැකියාව වැඩි වෙන්න පුළුවන්. එමගින් අනවශ්‍ය ලෙස මේ අතිවෙච්ච තත්ත්වය නැවත ආපසු හැරවීමක් වෙන්න පුළුවන්. ඒ නිසා සියලු දෙනාගේම ඒ සමාජ වගකීමත් ඉටු කිරීම මේ අවස්ථාවේදී ඉතාම අත්‍යවශ්‍ය කාරණයක්. මේ අතර තැනට ආරම්භ කෙරෙන මේ වසරේ අවසන් පාසල් වාරය ලබන වසරේ මාර්තු 31 වනදා දක්වා දීර්ඝ කරන ලෙස ජාතික අධ්‍යාපන ආයතනය විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. බස්නාහිර පළාතේ ඇති වුණ ගෙනුම් පාඩුව 2020 වසරේදී 55% විතර වන අතර බස්නාහිර නොවන පළාතවල 45% පමණ ගෙනුම් පාඩුවක් සිද්ධ වෙලා තියෙන බව අපි තක්සේරු කරා. ඒ අනුව සති 20ක කාලයක් තුල ඒ ඉගෙනුම් පාඩුව ආවරණය කරගන්න ආකාරය අපි අධ්‍යාපන අමාත්‍යාංශයට යෝජනා කළා තියෙනවා. මෙරටින් වාර්තා වන දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනේදී අඛණ්ඩව දෙවන දිනටත් 600 සීමාව ඉක්මවා ගියා. මේ අතර රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ මේ වන විට ගෝලීය කොවිඩ් 4 වන රැල්ලක පෙර නිමිති පහළ වෙමින් පවතින බවයි.
ඊයේ අකණ්ඩව දෙවන දිනටත් මෙරට දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 600 සීමාව ඉක්මවා ගියා. ඒ අනුව ඊයේ මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව දැක්වුණේ 617ක් ලෙසයි. ඔවුන් සියලු දෙනා අලුත් අවුරුදු කොවිඩ් පොකුරට අයත් බවයි සෞඛ්‍යාංශ සඳහන් කළේ. එම ආසාදිත සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව දැක්වුණේ 5,44,630ක් ලෙසයි. සංචරණ සීමා ඉවත් කරාට පස්සේ ජනතාව ගොඩක් වෙලාවට කොවිඩ් තිබුණේ නැති රටක් වගේ හිතලා නැවත හැසිරෙන්න අරගෙන තියෙනවා. දිනපතා වාර්තා වෙන රෝගීන්ගේ ක්‍රමානුකූල වැඩිවීමක් පේනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගත්තොත් එහෙම අනුරාධපුර නගරයට රෝගීන්ගේ ප්‍රමාණය කැපී පෙනෙන ඉහළ යාමක් තියෙනවා පෞගේ සති දෙකක පමණ කාලේ. ලෝකයේ තියෙන ප්‍රවණතාවත් අලුත් රැල්ලක් ඇති වෙන ස්වභාවයක් තමයි පේන්න තියෙන්නේ. ලෝකේ අපිට විතරක් ගැලවෙන්න ක්‍රමයක් නැහැ. අපි මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරලා සූදානම් වෙන්න ඕන. හැමතැනම වැස්සත් එක්ක කොහොමටත් ශ්වසන රෝග එහෙම පැතිරෙන්න තියෙන අවදානම වැඩි. මේ අතර පෙරේදා දිනේත් කොවිඩ් ආසාදිත මරණ 20ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව දැක්වුණේ 13,841ක් ලෙසයි. මේ අතර රිජ්වේ ආර්යාල අමාරෝහලේ විශේෂඥ වෛද්‍ය චන්දන සිල්වා මහතා සඳහන් කළේ මෙරට කොවිඩ් ආසාදිතව රෝහල් ගත වන දරුවන්ගේ සංඛ්‍යාවේද යලි වර්ධනයක් පෙන්눔 කරන බවයි. දරුවන්ගේ රෝග තත්ත්වය වාර්තා වීමේ පැහැදිලි අඩුවක් අපිට දක්නට ලැබුණා. නමුත් පහුගිය සති 2-3 අතර කාලේ යම්කිසි වැඩිවීමක් දක්නට ලැබෙනවා. ඊට අමතරව දරුවන්ගේ රෝහල් ගතවීමේ වැඩිවීමක් දක්නට ලැබෙනවා. මෙන්න මේ தත්ත්වය ඊටාම නරක තත්ත්වයකට තක්වා හැරෙන්න පුළුවන්. මේ රෝගය වැළඳුණයින් පස්සේ මූලික අවස්ථාවේදී රෝගය සමනය වුණත් සමහර විට දීර්ඝකාලීන රෝග ලක්ෂණ පවතින්න පුළුවන්. සමහරට මාස ගණන් පවතින රෝග ලක්ෂණ පවතින්න පුළුවන් සහ ඉදිරියේදී තව වසර ගාණක් යනකොට මේ ක්‍රියාකාරීත්වය කොමක්ද කියන එක පිළිබඳව ලෝකේ කවුරුවත් දන්නේ නැහැ. විශේෂයෙන්ම වැඩිහිටියන්ගේ සමහර 30ක පමණ ප්‍රමාණයකදී මාස කිහිපයක් පවතින රෝග ලක්ෂණ පවතින්න පුළුවන්. නමුත් වාසනාවන්ත තත්ත්වයේ දරුවන්ගේ මේ තත්ත්වය ඊටාම අඩුවෙන් තමයි දක්නට ලැබෙන්නේ. මේ අතර නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය ගමන් වාර හෙට සිට යලි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව දුම්රිය සාමාන්‍ය අධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ රාත්‍රී තැපැල් දුම්රිය සහ සාමාන්‍ය කාලසටහන්වල රාත්‍රී 7න් පසුව දුම්රිය ධාවනය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඉදිරි සතියේදී තීරණයකට එළඹෙන බවයි. කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම හේතුවෙන් පැන වූ අන්තර් පළාත් සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු ඉකුත් පළමු වනදා සිට අන්තර් පළාත් කාර්යාල දුම්රිය පමණක් ආරම්භ කෙරුණා. කෙසේ වෙතත් මේ වනතෙක් රාත්‍රී 7න් පසුව දුරගමන් සේවා දුම්රිය මෙන්ම කෙටි දුර ධාවන දුම්රිය ගමන් වාරද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන්නේ නැහැ. ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ දැනට ක්‍රියාත්මක ක්‍රමවේදයට අනුව රාත්‍රී 7න් පසුව මගී අවශ්‍යතාවය මත පමණක් දුම්රිය යෙදවීමට කටයුතු කරන බවයි. මේ අතර මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 15,606ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 5,15,183ක් ලෙසයි. ඔස්ට්‍රේලියාවේ කොවිඩ් එන්නත්කරණය 80% ඉක්මවා ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා. වයස අවුරුදු 16ක්ම වූ ඕස්ට්‍රේලියානුවන්ගෙන් 80%ක් මේ වන විට පූර්ණ කොවිඩ් එන්නත්කරණයට ලක් කර ඇති බව අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් නිවේදනය කර තිබෙනවා. එය කොවිඩ් වසංගතයට එරෙහි සටනේ වැදගත් සන්ධිස්ථානයක් ලෙසයි ඔහු හඳුන්වා දී ඇත්තේ. ඒ සමගම ඕස්ට්‍රේලියාව ලොව කොවිඩ් වෛරසයට එරෙහිව ලොව වැඩිම එන්නත්කරණයක් ලැබූ රටවල් අතරට එක් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඕස්ට්‍රේලියාව කොවිඩ් වසංගතය බොහෝ දුරට පාලනය කර රටක් වුවත් ඩෙල්ටා ප්‍රභේදය පැතිරීමත් සමග ඕස්ට්‍රේලියාවේ මිලියන 25ක් වූ ජනතාවට පසුගිය කාලය තුළ දැඩි නිරෝධායන සීමාවන්ට යටත්වීමට සිදු වුණා. මේ අතර සේවකයන් 100කට වැඩි සංඛ්‍යාවක් සිටින පෞද්ගලික ආයතනවල සියලුම සේවකීන් පූර්ණ එන්නත්කරණය ලැබිය යුතු බවට අමරිකානු ජනාධිපති ජෝ බයිඩන් නිකුත් කළ නියෝගයට එරට අභ්‍යාචනාධිකරණයෙන් වාරණයක් පනවා තිබෙනවා. ජනාධිපති බයිඩන්ගේ නියෝගයට අනුව එලෙස සේවකීන් පූර්ණ එන්නත්කරණය නොලබන ආයතනවල සතිපතා කොවිඩ් පරීක්ෂාවන් සිදු කළ යුතු වනවා. කෙසේ නමුත් ලබන ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත එම නියෝගය මගින් අමරිකානු ව්‍යවස්ථාවෙන් ස්ථාපිත නිදහස උල්ලංඝනය වන බවටයි අධිකරණය තීරණය කර ඇත්තේ. මේ හේතුවෙන් ඊට ප්‍රතිචාර ගොනු කරන ලෙස අභ්‍යාචනාධිකරණය බයිඩන් පාලනය වෙත දන්වා තිබෙනවා. ජනාධිපති බයිඩන්ගේ එන්නත්කරණ නියෝගයට එරෙහිව රිපබ්ලිකන් පාලනය සහිත ප්‍රාන්ත 5ක් සහ පෞද්ගලික සමාගම් කිහිපයක්ද පෙත්සම් ගොනු කර තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අහමද් නගරයේ කොවිඩ් රෝහලක දැඩි සත්කාර ඒකකයේ ගින්නක් හටගෙන තිබෙනවා. එහිදී කොවිඩ් රෝගීන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් රෝගීන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. මියගිය අයගෙන් වැඩි දෙනෙක්
වයස අවුරුදු 65 83 අතර වයස්වල පසුවන්නන් බවද රෝහල් බලධාරීන් සඳහන් කර තිබෙනවා. එමෙන්ම තුවාල ලැබූ රෝගීන් වහාම අසර පිහිටි රෝහල් වෙත මාරු කර යවා ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ. පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 7කට පනවා ඇති නායම් මනතුරු වැඟවීම් නිවේදනය තව දුරටත් දීර්ඝ කර තිබෙනවා. මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ අද දිනේද ඇතැම් ස්ථානවලට මිලිමීටර 150ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ සබරගමුව මධ්‍යම සහ වයඹ මෙන්ම උතුරු පළාත්වලත් ගල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙනවා. මේ අතර ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය විසින් අද සවස 1 සිට හෙට සවස 1 දක්වා දිස්ත්‍රික් 8ක් සඳහා නායාම අවදානම් නිවේදන නිකුත් කිරීමටයි පියවරගෙන ඇත්තේ. ඒ අනුව බදුල්ල, රත්නපුර, මාතලේ, කෑගල්ල, මහනුවර, කුරුණෑගල, කළුතර සහ ගාල්ල යන දිස්ත්‍රික්ක සඳහා මෙම නායාම අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා. මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ හේතුවෙන් රාජාංගනීය ජලාශයේ වාන්තොරටු දෙකක් තවදුරටත් විවෘතව තැබීමටයි පියවරගෙන ඇත්තේ. එමගින් තත්පරයට ගණාඩි 1100ක ජලධාරිතාවක් තවදුරටත් රාජාංගනීය ජලාශයෙන් කලාඔයට මුදා හැරමින් පවතිනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ හේතුවෙන් ජලාශාවට පහත් පින්වල ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි. තවද කාසල්රී සහ මෞසා කැලේ ජලපෝෂක ප්‍රදේශවලට ඊයේ දින සිට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ලක්ෂපාන ජලාශයේ වාන්තොරටු 3ක් විවෘත කර ඇති බවත් නෝටන් රිච් විමල් සුරේන්ද්‍ර ජලාශය වාන් දැමීමට පටන් ගෙන ඇති බවත් නුවරඑළිය ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකෝන් මහතා ප්‍රකාශ කළා. එමෙන්ම ඉහළ කොත්මලේ ඉහළ ජලපෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන්තොරටුවක් විවෘත වූ බවත් තවදුරටත් වැසි එලෙසම පැවතියහොත් ජලාශයේ සෙසු වාන්තොරටු ස්වයංක්‍රීයව විවෘත වන නිසා ජලාශ වේල්ලට පහළින් කොත්මලේ ඔය දෙපස පදිංචිකරුවන් සැලකිලිමත්ව සිටින ලෙසත් ජලාශ භාර ඉංජිනේරුවන් ඉල්ලා සිටිනවා. සෞඛ්‍ය තොරතුරු පිළිබඳව ඔබේ අවධානය යොමු කරවන ඩොක්ටර්ගෙන් අහන්න විශේෂාංගය දැන්. පසුගිය සතිය අපි කතා කළා ඔබට සැත්කමකට මුහුණ දෙන්න සිදු වුණොත් ඔබ ඒ සඳහා සූදානම් විය යුතු ආකාරය ගැන. ඉතින් අද අපි සූදානම් වෙන්නේ සැත්කමකට මුහුණ දුන්නායින් පසුව ඔබ ඔබේ සාමාන්‍ය ජීවන රටාවට හුරු වන තෙක් ඔබ ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව ඩොක්ටර්ගෙන් අහන්න. ශල්‍ය කර්මයකින් පසුව සාමාන්‍ය ජීවිතයට උරුවීම පටන් ගන්න ශල්‍ය කර්මය සිදු කරලා පැය ගානකට පස්සේ. එය ශල්‍ය කර්මී ආකාරයට සිදු කරන ශල්‍ය කර්මය අනුවත් ඔබ වාජනීය නිර්වින්දනයේ අනුවත් සාමාන්‍ය තත්ත්වයට පත් වීම වෙනස් වෙනවා. ඔබ පූර්ණ නිර්වින්දනයට ලක් වෙලා හිටියනම් සාමාන්‍යයෙන් පැය 6ක් වැනි කාලයක් ගත වෙනවා ඔබ යථා තත්ත්වයට පත් වෙන්න. අර්ධ නිර්වින්දනය නම් ඊට වඩා අඩු කාලයකදී ඔබ සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. පූර්ණ නිර්වින්දනයක් ඇතුළේ ශල්‍ය කර්මය සිදු කරාම ඔබ යථා තත්ත්වයට පත් වෙද්දී ඔබට නිදිමත ගතියක්, හිසේ බර ගතියක්, කැරකෙවිල්ල වගේ වමන ගතියක් ඒව දැනෙන්න පුළුවන්. ඔබට ඒ වගේ තත්ත්වයන් තියෙනවා වෛද්‍ය කාර්ය මණ්ඩලයට දැනුම් දෙන්න ඔවුන් අවශ්‍ය ක්‍රියාමාර්ග ඒ සඳහා ගන්න. ශල්‍ය කර්මයෙන් පසු ආහාර ගැනීම ආරම්භ කිරීම ඉතාමත් වැදගත්. එය වෛද්‍ය උපදෙස් අනුව සිදු කළ යුතු වෙනවා. සමහර ශල්‍ය කර්ම වලට ආහාර ගැනීම පමා කරනවා. විශේෂයෙන්ම පූර්ණ නිර්වින්දනයක් යටතේ සිදු කළ ශල්‍ය කර්මයකදී පැය 6කට පස්සේ ඔබට ද්‍රවමය ආහාර ගන්න නියම කරනවා. එයින් පස්සේ සාමාන්‍ය ආහාර වලට ක්‍රමයෙන් හුරු කරනවා. විශේෂ උදර කුහරයේ ශල්‍ය කර්මයක් සිදු කරලා තියෙනවා නම් බඩවැල් ආශ්‍රිතව ඔබට දවස් කිහිපයක් සමහර විට ආහාර ගන්න නැතුව ඉන්න වෙනවා. එය වෛද්‍ය උපදෙස් අනුව සිදු කළ යුතු වෙනවා. ඒ වගේම ශල්‍ය කර්මය සිදු කරාට පස්සේ ඔබට දින කිහිපයක් රෝහලේ ගත කරන්නට ලැබෙනවා. සමහර වෙලාවට ඒක සතියක් විතර වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට මාසයක් වෙන්නත් පුළුවන්. සමහරට එක දවසක් වෙන්නත් පුළුවන්. ඒක රඳා පවතින ශල්‍ය කර්මය මතයි. ඔබට යම්කිසි අපහසුාවක් තියෙනවා නම් මේ රෝහලේ ඉන්න කාලය තුල. යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම්, අධික වේදනාවක් දැනෙනවා නම්, නැත්නම් උණ වගේ දැනෙනවා නම්, නැත්නම් මොන හරි ශ්‍රාවයක් පිට වෙනවා නම් ඔබ රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයට
දැනුම් දෙන්න ඒක වැදගත් වෙනවා. විශේෂයෙන්ම සමහර ශල්‍ය කර්ම වලින් පස්සේ විශේෂයෙන්ම හර්නියා වගේ ඔපරේෂන් එකක් කරාම සාමාන්‍ය ජීවිතයට යොමු වීම ක්‍රමිකව සිදු කළ යුතු වෙනවා. මුලින් සාමාන්‍ය වැඩ කටයුතු කරන්න සති දෙක තුන කාලයක් ගත වෙනවා. ඊට පස්සේ ඒ සාමාන්‍ය වැඩ කටයුතු වලට යොමු වෙලා සමහර ශල්‍ය කර්ම හර්නියා ශල්‍ය කර්ම වලදී බර වැඩ කිරීම සඳහා තවත් කාලයක් ගත වෙනවා. සාමාන්‍යයට මාස දෙක තුන කාලයක් ඒ වගේ බර වැඩ කිරීමෙන් වැළකී යුතු වෙනවා. නිදේ තමයි දැන් ඔබ ශල්‍ය කර්මයේ සිදු කරලා නිවසට ගියාට පස්සේ ඔබට යම් යම් ආබාධ තත්ත්වයන් නැති වෙනවා නම් ඒ කියන්නේ උණක් වගේ තියෙනවා නම් එහෙම නැත්නම් අධික වේදනාවක් දැනෙනවා නම් එහෙම නැත්නම් රුධිර වහනයක් සිදු වෙනවා නම් ඔපරේෂන් කරපු තැනින් නැත්නම් වෙනත් ස්ථානයකින් ඒ වගේ අපහසුතාවයන් තියෙනවා නම් වමනයක් වගේ ඇති වෙනවා නම් දැන් උදර කුහරේ ශල්‍ය කර්ම වලින් පස්සේ වැසිකිලි යෑම සිදු වෙන්නේ නැත්නම් සාමාන්‍ය විදියට මුත්‍රා පිටවීම සිදු වෙන්නේ නැත්නම් ඒ වගේ තත්ත්වයන් නැති වුණොත් වහාම ඔබ නැවතත් රෝහලට පැමිණිය යුතු වෙනවා. මොකද ඒකේ ශල්‍ය කර්මයේ සංකූලතාවයක් වෙන්න පුළුවන්. ඉතින් මේ ආකාරයට ශල්‍ය කර්මයකින් පසු මේ දෙන උපදෙස් හරියාකාරව පිළිපැද්දලා ශල්‍ය කර්මයෙන් පසුව සාමාන්‍ය ජීවිතයට ක්‍රමයෙන් ඉතාමත් හොඳින් යොමු වෙන්න පුළුවන්. දැන් ඔබ දන්නවා සැත්කමකට නිවැරදිව සූදානම් වෙන්න වගේම සැත්කමින් පසුව ඔබේ ජීවන රටාවට සාර්ථකව හුරු වෙන්න. අපි සූදානම් ඔබට වැදගත් තවත් සෞඛ්‍ය තොරතුරක් පිළිබඳව ලබන සතියේත් ඩොක්ටර්ගෙන් අහන්න. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. සඳහිරු සෑයේ චෛත්‍යරාජාණන් වහන්සේගේ ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන් අදියරෙහි පසුවන්නේ. ඒ අනුව එම කටයුතු නිරීක්ෂණය සඳහා අද පෙරවරුවේ ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා එහි සංචාරයක නිරත වුණා. එහිදී අදහස් දක්වමින් මේ මහතා සඳහන් කළේ පසුගිය දිනවල දිවයින පුරා ජනතාවගේ වන්දනාමානයට පාත්‍ර වූ සඳහිරු සෑයේ කොත් වහන්සේ තැන්පත් කිරීමේ කටයුතු මහා සංඝරත්නයේ ආශිර්වාද මැදයේ 8 වනදා පෙරවරුවේ සිදුවන බවයි. නොවැම්බර් මාසේ 18 වෙනිදා හවස 4:00 චෛත්‍ය මහා සංඝරත්නයට පූජා කිරීමේ උත්සවය සෞඛ්‍ය නීති රීති වලට අනුකූලව පැවැත්වෙනවා. නොවැම්බර් මාසේ 18 වෙනිදා හවස් වරුවෙන් පස්සේ ලොව පුරා විසිරී සිටින බෞද්ධ ජනතාවට ඇවිල්ලා මේ සෑය වන්දනාමාන කරන්න පුළුවන්. මේ සෑය අපි නිදන් කරලා තියෙනවා කපිලවස්තු පුරයෙන් ලැබුණු ධාතුන් වහන්සේලා කීප නමක්. ඒ වගේම සර්වඥ ධාතුන් වහන්සේලා නිදන් කරලා තියෙනවා. ත්‍රිපිටකය රත්තරන් පත්තිරුවල ලියවලා ඒ රන් පත්තිරු මේ ධාතු ගර්භයේ අපි නිදන් කරලා තියෙනවා. ඒ වගේම කිලෝ 8ක් බර ඇති සම්පූර්ණයෙන්ම දඹ රත්තරන්ින් නිම කරපු බුදු පිළිම වහන්සේ කෙනෙකුත් මේ ධාතු ගර්භයේ අපි නිදන් කරලා තියෙනවා. හෙට සිට ලබන 13 වනදා දක්වා විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකය තීරණය කර තිබෙනවා. ඒ අනුව බස්නාහිර සහ නැගෙනහිර පළාත්වල තෝරාගත් අධ්‍යවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශ 59ක් තුළ මෙය ක්‍රියාත්මක වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. 2021 වර්ෂයේ නොවැම්බර් මාස 4 වනදා වන විට ශ්‍රී ලංකාවේ ඩෙංගුයයි සැකකරන රෝගීන් 22902ක් වාර්තා වී තිබෙනවා. ඉන් 2979ක් ඔක්තෝබර් මාසයේදීද 505ක් මෙම මාසයේ පළමු දින 4 තුල වාර්තා වීම විශේෂත්වයක්. දිවයින පුරා කරන ලද සමීක්ෂණ අනුව ඩෙංගු මදුරුවන් බෝවන ස්ථානවල වැඩිවීමක් දැකීමට හැකිවන අතර ඊට සමගාමීව ඉදිරි සති කිහිපයේදී ඩෙංගු රෝගීන් වාර්තා වීමේ වැඩිවීමක් අපේක්ෂා කරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. ඒ අනුව මෙම විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන ඔස්සේ මදුරුවන් බෝවන ස්ථාන හඳුනා ගැනීමට සහ එවැනි ස්ථාන ඉවත් කිරීමට අදාළ නිවැසියන් දැනුවත් කිරීමට මෙන්ම නිවෙස් ආශ්‍රිතව ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන පිළිබඳ දැනුවත් කිරීමටද කටයුතු කරනු ඇති. මෝටර් රථ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා පොලිසිය එක්ව ත්‍රිරෝද රථ සඳහා QR කේතය සමග නව ස්ටිකරයක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව ත්‍රිරෝද රථයේ අයිතිකරුගේ සහ ත්‍රිරෝද රථයේ සියලුම දත්ත QR කේතය සහිත ස්ටිකරයට ඇතුළත් කර ඇති බවයි මෝටර් රථ දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඊට සමගාමීව සෑම පොලිස් ස්ථානයකටම එම QR කේතය පරීක්ෂා කිරීම සඳහා ජංගම දුරකථන මෘදුකාංකයක්ද හඳුන්වා දී තිබෙනවා. සෑම පොලිස් ස්ථානයක්ම ආවරණය වන පරිදි QR කේතය සහිත ස්ටිකරය පොලිසිය ලියාපදිංචි වී ඇති සෑම ත්‍රිරෝද රථයකටම අලවන අතර එම ස්ටිකරය නොමැති ත්‍රිරෝද රථවලට ප්‍රධාන නගරවල රථගාල්වල සිය රථය ගාල් කිරීමට හෝ රථ ධාවනය සිදු කිරීමට අවස්ථාව හිමි වන්නේ නැහැ. QR කේතය සහිත ස්ටිකරය ඇලවීමෙන් ත්‍රිරෝද රථ උපයෝගී කරගෙන සිදු කරන අපරාධ වළක්වා ගැනීමටත් ත්‍රිරෝද රථ සොරකම් කිරීම පාලනය කිරීමටත් අවස්ථාව ලැබෙන බවයි ඊයේ එම ස්ටිකරය රියදුරන්ට හඳුන්වා දෙමින් නාවලපිටිය පොලිසිය නිලධාරීන් සඳහන් කළේ. අනාගත සැලසුම් සහිත ප්‍රබල ගැටලුවක විසඳුමක් ගැනීම බලශක්ති අර්බුදය
ලෝකෙම කතා කරන මාතෘකාවක් බවට පත්වෙලා. ඒ අතරේ මේ නිදසුන් අසල්වැසි ඉන්දියාවෙන්. ගහක් කොලක් නැති විශාල කාන්තාර භූමියක් ඔවුන් ප්‍රයෝජනයට අරගෙන තියෙන්නේ මේ විදියට. සූර්ය බලශක්ති පද්ධති මේ විදියට කාන්තාර භූමිය පුරා දකින්න පුළුවන්. ඉන්දියාවේ වැඩිමනත් විදුලි උත්පාදනය සිදුවන්නේ ගල්ලඟුරු බලය තුළින්. ඒ සියල්ල අතරේ 2023 වසර වන විට පුනර්ජනනීය බලශක්තියෙන් අඩක් උත්පාදනය කරන බවට ඉලක්ක සහගතවයි ඉන්දියාව මේ වන විට කටයුතු කරන්නේ. මේ දශකය තුළ ඉන්දියාවට අවශ්‍ය වෙන්නේ පුනර්ජනනීය බලශක්ති බල පද්ධතියක් ගොඩනැගීම. ඒ මෙගාවොට් 4,50,000ක ධාරිතාවෙන් යුක්තව. ජනගහනය අධික ඉන්දියාව මේ සැලසුම් ක්‍රියාත්මක කරන්නේ ඉදිරි අනාගතය අරමුණු කරගෙන. යුරෝපය වගේ බලශක්ති පද්ධතියක් ඉන්දියාවට අවශ්‍ය වෙලා තියෙන්නේ ඉදිරි අනාගත සැලසුම් එක්ක. සූර්ය ශක්තිය උපයෝගී කරගෙන අනාගත ගැටලුවකට ඉන්දියාව ඉලක්කගත වෙලා. ඉන්දියාව විතරක් නෙවෙයි තවත් බොහෝ රටවල් මේ විදියට සූර්ය බලශක්ති උපයෝගී කර ගැනීමේ කාර්යයේ නිරත වෙන්නේ අනාගත දැක්මක් එක්ක. ඉන්දියාවේ මේ දැවැන්ත සූර්ය බලශක්ති පද්ධතිය අතර තියෙන තවත් කුඩා සූර්ය බලශක්ති පද්ධතිය එකතුවක් තමයි මේ කුඩා සූර්ය බලශක්ති පද්ධතිය මගින් ප්‍රදේශයට අවශ්‍ය විදුලි උත්පාදනය කිරීම විශේෂිතයි. අනාගතයේදී ලෝකයම මුහුණ දෙන බලශක්ති ගැටලුව දැන් අපිටත් දැනෙන්න පටන්ගෙන. හැබැයි සැලසුම් නිර්මාණය විතරක් ඒ විසඳුම්වලට පිළිතුරක් වෙන්නේ නැහැ. සැලසුම් ක්‍රියාත්මක කිරීම මතක තියාගන්න. ඉදිරි අනාගතය වෙනුවෙන් සැලසුම් ක්‍රියාත්මක කිරීම මේ වගේ ගැටලුවකදී ප්‍රබල පිළිතුරක් බවට පත් වෙනවා. දැන්ම නෙවෙයි තවත් කාලයක් ගියාට පස්සේ. දැන් අවධානය විදෙස් පුවත් වෙත. සියරා ලියෝන් රාජ්‍යයේ අගනුවර ඉන්ධන ටැංකියක් ලොරි රථයක ගැටීමෙන් දැවැන්ත පිපිරීමක් සිදුව තිබෙනවා. සියරා ලියෝන් රාජ්‍යයේ අගනුවර වූ ෆ්‍රීටවුන්හිදී ඉන්ධන බෞසරයක් අනතුරට ලක්ව පුපුරා ගොස් තිබෙනවා. ලොරි රථයක් ඉන්ධන බෞසරයක ගැටීමෙන් අදාළ පිපිරීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අනතුරින් 91 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම පිපිරීම හේතුවෙන් අවට සිටි පිරිස් මෙන්ම වාහන රැසක්ද ගිනට හසු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එහිදී 100කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවද එම මාධ්‍ය වාර්තා කළා. මේ අතර ස්කොට්ලන්තයේ ග්ලාස්කෝ නුවර පැවැත්වෙන ලෝක කාලකුණ සමුළුවට එරෙහි දැවැන්තම විරෝධතාවය ඊයේ සිදු කර තිබෙනවා. ඒ සඳහා ලෝපුරා පාරිසරික සංවිධාන නියෝජිතයින් ඇතුළු ලක්ෂයකට අධික පිරිසක් සහභාගී වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම ක්ලයිඩ් නදිය හරහා පාලම් මත එකිනෙකාට දම්වැල් දමා ගනිමින් මාර්ගය අවහිර කර විරෝධතාවයක නිරත වූ විද්‍යාඥයින් 21 දෙනෙකු ස්කොට්ලන්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ලෝක කාලගුණ සමුළුවට එරෙහි විරෝධතාව ඊයේ දහවල් කාලයේ ආරම්භ වූයේ ග්ලාස්කෝ නුවරට බටහිරින් පිහිටි කෙල්වින් ග්‍රෝව් උද්‍යානයෙන් සහ දකුණෙන් වූ ක්වීන්ස් පාක් උද්‍යානයෙන්. ලෝක කාලකුණ වෙනස අවම කිරීම සඳහා ලෝකනායකයින් ප්‍රමාණවත් පියවර නොගන්නා බවට චෝදනා කරමින් මෙම විරෝධතාව පැවැත්වුණේ කාලගුණ යුක්තිය උදෙසා ගෝලීය ක්‍රියාකාරීත්වය යන තේමාව යටතේ. එවැනි විරෝධතා 100ක් පමණ එක්සත් රාජධානියේ වෙනත් ප්‍රදේශවලද පැවති අතර කෙන්යාව, තුර්කිය, ප්‍රංශය, බ්‍රසීලය, ඕස්ට්‍රේලියාව සහ කැනඩාව ඇතුළු ලෝක රටවල් 100ක පමණ තවත් විරෝධතා පවත්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. හෙට නොවැම්බර් 8 වනදා කැතෝඩ කිරණ අත්හදා බලමින් සිටියදී ජර්මානු විද්‍යාඥ විල්හෙල්ම් රොන්ට්ගන් විසින් එක්ස් කිරණ සොයාගෙන ඇත්තේ 1895 නොවැම්බර් මාස 8 වන දිනයි.
ඒ සඳහා ඔහුට 1901දී නොබෙල් ත්‍යාගය හිමි වූ අතර භෞතික විද්‍යාව සඳහා ලැබුණු ප්‍රථම නොබෙල් ත්‍යාගය වන්නේද යයි. නවීන සෞඛ්‍ය සේවා සඳහා වෛද්‍ය රූපකරණයේ කාර්යභාරය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නම් කරන ලද විකිරණ වේදය පිළිබඳ ජාත්‍යන්තර දිනය නොවැම්බර් 8 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. එය සමරුණු ලබන්නේ එක්ස් කිරණ සොයා ගැනීමේ සංවත්සරයට සමගාමීවයි. 1988 දී පැවති එක්සත් ජනපද ජනාධිපතිවරණයේදී ජෝර්ජ් H.W. බුෂ් 41 වන ජනාධිපතිවරයා ලෙස තේරී පත්ව ඇත්තේ 1988 නොවැම්බර් මාස 8 වන දිනයි. එත් සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත් වෙනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.